සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැමතිනාගේ කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේත් අපි මේ සූදානම් වෙන්නේ උතුම් ජාතක කතාවක් ඇසුරු කරගෙන අපේ ජීවිතයට වටින දහම් අර්ථයක් එකතු කරගන්න. පින්වතුනේ, යහපත් විදිහට ජීවත් වෙන අයට වේවා, අයහපත් විදිහට ජීවත් වෙන අයට වේවා, ජීවිතය ගත කරනකොට නානා ප්‍රකාර කරදර පීඩා කංකටොළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. මේ ජීවිතය තුළ තියෙනවා වෙනස් වීම කියලා එකක්. වෙනස් වෙවි යනවා. කිසිම එකක් නිත්‍ය නැහැ. සදාකාලික නැහැ. සාස්වත නැහැ. වෙනස් වෙවි යනවා. වෙනස් වෙන ලෝකයේ තුල අපි යහපත් විදිහට ජීවිතය ගත කරන්න උත්සාහවත් වෙනකොට බාධා කඩාපාත් වෙනවා. නොයෙක් කරදර කඩාපාත් වෙනවා. නොයෙක් කංකටොළු උපදිනවා. අපි අයහපත් විදිහට ජීවත් වුණත් ඒ මනුස්සයාටත් කරදර කංකටොළු එහෙම උපදිනවා. නුවණ තියෙන මිනිසෙකුගේ ස්වභාවය තමයි තමන්ගේ ජීවිතයට කරදරයක් කංකටොළුවක් දුක්ගින්නක් ආවත් ඒ මොහොත පවා තමන්ගේ යහපත පැත්තට හරවා ගන්නට, ඒ කිව්වේ විපත සැපතක් පැත්තට හරවා ගන්නට නුවණ තියෙන කෙනෙකුට හැකියාව තියෙනවා. අද ජාතක කතාවෙන් ආන්න එහෙම බොහොම වටින අර්ථයක් අපට ඉගෙන ගන්නට ලැබෙන්නේ. අද දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ පින්වත් ටීනා සිරිවර්ධන සහ වෛද්‍ය ප්‍රියන්ත සිරිවර්ධන ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත්, ටානියා පෙරේරා ඇතුළු පවුලේ සියලුම දෙනාත්, චානක සෙනවිරත්න සහ කුමුදු සෙනවිරත්න ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත් විසිනුයි අද මේ දේශනාවට දායකත්වයෙන් දරන්නේ. මේ පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ මූලිකව තමන්ගේ නමින් මිය ගියා වූ සියලු ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදනා කරන අදහසින්. පින්වතුනි, අනිත්‍ය වීම කියලා කියන්නේ, එහෙම නැත්නම් වෙනස් වීම කියලා කියන්නේ මේ ලෝකයේ තුල තියෙන ධර්මතාවක්. ධර්මතාව කියලා කියන්නේ ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බේ සංඛාරා අනිච්චාති. මේ හටගත් හැමදේම අනිත්‍යයි, වෙනස් වෙලා යනවා කියන කාරණේ යදා පඤ්ඤාය පස්සති. යම් දවසක දියුණු කරපු නුවණින් දැක්කොත් ආන් ඒ කෙනාට තමයි දුක ගැන කලකිරීමක් හටගන්නේ. ඒස මග්ගෝ විසුද්ධිය. ඕකම තමයි කියනවා තමන්ගේ ජීවිතේ තමන්ගේ නුවණ පිරිසිදු කරගන්න තියෙන මාර්ගය. අනිත්‍ය දැකීම. මේ ලෝකයට අනිත්‍ය ස්වභාවය ගැන කියා දුන්නේ අපි සරණ ගියා වූ අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ. බුදුරජාන් වහන්සේ ලෝකයට පහළ වෙලා තමයි ලෝකයේ පවතින මේ ධර්මතා, අනිත්‍ය ධර්මතාව, දුක්ඛ ධර්මතාව,
ඊළඟට අනාත්ම ධර්මතා. අනාත්ම කියලා කිව්වේ tamunne වසඟේ පවත්තන්ට බැරි ස්වභාවය ගැන ලෝකයට දේශනා කළේ. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට සිංහනාදයක් වගේ. සිංහනාදය ගැන බුදුරජාණන් වහන්සේ හරීම ලස්සන ධර්මයක් දේශනා කළා අංගුත්තර නිකායේදී. භාග්‍යතුන් වහන්සේ වදාලා සීහෝ භික්කවේ මිග රාජා මහණෙනි කැලේ රජුරෝ තමයි සිංහයා. කැලේ සතුන් අතර රජු සිංහයාය. ඒ සිංහයා සායන්හ සමයන් ආසයා නික්කමති. හවස් කාලේ වෙනකොට තමන්ගේ ගුහා ద్వාරයෙන් එළියට එනවා. ඒ එළියට ඇවිල්ලා හොඳට චතුද්දිසං අනු විලෝකේති සිව් දිසාව බලනවා. ඊළඟට කයේ කේසර හොඳට හොලවනවා. හොලවා තික්කත්තුං සීහනාදං නදති. තුන් වතාවක් සිංහනාද කරනවා. ඒ සිංහනාදේ එහෙම නැත්තම් සිංහ ගර්ජනාව ඇහෙනකොට කැලේ ඉන්න හැම සත්වයක්ම තැති ගන්නවා කියනවා. කුරුල්ලෝ වගේ අහසට ඉගිලෙන්න පුළුවන් සත්තු ඉක්මන් කරලා අහසේ පුළුවන් තරම් උඩට යනවා. වතුරේ හැඟවෙන සත්තු වතුර ඇතුළට කිමිදෙනවා. ගුල්වල අස්සේ වාසය කරන සත්තු ගුල් ඇතුළට ගිහිල්ලා හැංගෙනවා. පඳුරු අස්සේ රිංග ගන්න සත්තු පඳුරු අස්සට රිංගලා සැඟවෙනවා. ඒ සත්තු ඒ තැන රැකවරණයක් හොයනවා. ඇයි? සිංහ ගර්ජනාවට බයි. සිංහ ගර්ජනාවට තැති අරගෙන ගර්ජනා කරන ලද සිංහයා පැමිණෙන්නේය කියලා බය වෙන සත්තු ඒ තැන හැඟවෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාලා කොටින්ම මහණෙනි මහා හස්ති රාජයෝ පවා බෙටි හලාගෙන දුවන්න පටන් ගන්නවා. එපමණකටම තැති ගන්වන සුළුයි සිංහ ගර්ජනාව. බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඕන් ඔය වගේමයි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වී තථාගතයන් වහන්සේද සිංහනාදයක් කරන්නේය. ඒ සිංහනාදය නම් කිමයි? මේ ලෝකයේ සියල්ල අනිත්‍යයි කියලා කියන්නේ බුදුරජුන්ගේ සිංහනාදයයි. මේ ලෝකයේ සියල්ල දුකයි කියලා කියන්නේ බුදුරජුන්ගේ සිංහනාදයයි. මේ ලෝකේ හැම ධර්මයන්ම අනාත්මයි. තමන්ගේ වශයෙන් පවත්වන්නට බෑ කියලා කියන්නේ බුදුරජුන්ගේ සිංහනාදයයි. සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තා කියලා බුදුරජාණන් වහන්සේ ලෝකේ සත්‍ය දේශනා කරනකොට තැති ගන්නවා කියනවා. අඥාන දෙව් මිනිස් සියලු දෙනා බ්‍රහ්මයෝ පවා තැති ගන්නවා. හැබැයි පින්වතුනේ සිංහෙක් සිංහ ගර්ජනාව කරනකොටත් තැති නොගන්න එකම සතෙක් ඔය කැලේ ඉන්නවා. ඒ මොකාද? ඒ තමයි සිංහයා. සිංහෙක් සිංහ ගර්ජනාව කරන කල්හි සිංහයෝ තැති ගන්නේ නැත. ඒ ලෙනේම සමහරලාවට නිදාගෙන ඉන්නවා සිංහ පැටියෙක්. ඌට කිසිම තැතිගැන්මක් නැහැ සිංහ ගර්ජනාව ඇහුණා කියලා. අනෙක් සිංහයන්ට කිසිම තැතිගැන්මක් නැහැ සිංහ ගර්ජනා ඇහුණා කියලා. සිංහයන්ට සිංහ ගර්ජනාව ඇහෙනකොට රැකවරණයක්ම දැනෙනවා. ඕන් ඔය වගේමයි මේ ලෝකේ නුවණැතියන්ට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට ආරක්ෂාවක් රැකවරණයක් ආලෝකයක් සැනසීමක් කියලයි ඒ ධර්මය ගැන දැනෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔය විදිහටයි පින්වතුනේ ලෝකයට සද්ධර්මයේ දේශනා කරන්නේ. ඒ ධර්මයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලෝක ස්වභාවය පෙන්වලා දෙනකොට අපි උත්සුක වෙන්න ඕන, අපි උත්සාහවත් වෙන්න ඕන. ඒ ධර්මයට හිත පහන් කරගන්න. ලෝකේ සත්‍ය දකින්න. මේ ලෝකේ අනිත්‍ය වෙලා යන අයුරු නුවණින් දකින්න උත්සාහවත් වෙන්න ඕන. අනිත්‍ය වෙලා යන ලෝකේ සැපයකට කියලා වැළඳ ගන්නට කිසි දෙයක් නැති බව අපේ නුවණින් දකින්න අපි දක්ෂ වෙන්න ඕන. මේ ලෝකේ අනිත්‍ය වෙලා යනකොට වෙනස් වෙලා යනකොට අපි කිසි කෙනෙකුට මේක වළක්වන්න බෑ නේද? අපේ වසඟේ මේවා පවත්වන්න බෑ නේද කියලා දකින්න අපි අපේ නුවණ මෙහෙවන්න ඕන. ඒක තමයි මේ කෙටි කාලයකට ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට කරන්න තියෙන වටිනාම දේ ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නුවණ තියෙන කෙනෙක්
දුක් කරදර මැද්දේ වුණත් කංකටොළු ගොඩාක් මැද්දේ වුණත් මේ දේ කරනවා. මේ ජාතක පුවත භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න සිද්ධ වුණේ අන්න ඒ වගේ දෙයක් පසුබිම් කරගෙන. ඒක උනේ මෙහෙම. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඔය දවස්වල කොසල් රජුරවන්ට ගොඩාක් හිතවත්ව ඊටාම සාධාරණ විදිහට රාජකාරී කරන අවංක ඇමතියෙක් හිටියා. ඔය අමාත්‍යතුමා තෙරුවන් සරණ ගියපු කෙනෙක්. තෙරුවන් සරණ ගියපු නිසා ගුණ යහපත් ජීවිතයක් එතුමා උපදව ගන්නට මහන්සි ගත්තා. හරි සීලවන්තයි. අවංකව රජුරවන්ට සේවා කටයුතු කළා. ඔහොම සේවා කටයුතු කරනකොට රජුගේ තවත් අමාත්‍යෙක් හිටියා. මේ අමාත්‍යතුමාට ඊර්ෂ්‍යා කරන. ඊර්ෂ්‍යාව කියන මානසික ලෙඩේ අර ඇමතියට හටගත්තා. යහපත් අමාත්‍යවරයාට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රජුරෝ සමීපේ තියන් ඉන්න එක වාවන්න නැතුව ගියා. කල්පනා කළා මේක හරියන්නේ නැහැ. මොකක් හරි උඩර වැට්ටියක් කරලා මේ හිතවත් භාවයේ කඩා කප්පල් කරන්න ඕන. මේ පුද්ගලයාව රජුරෝ කෙරෙහි බිඳවන්න ඕන කියලා කල්පනා කරලා ඉතින් පැලෑනක් හැදුවා. පැලෑන හදලා කොහොම හරි මේ පැලෑනට පටලවලා මේ අමාත්‍යවරයා කෙරෙහි රජුරුවන්ගේ තිබුණු විශ්වාසය බින්දා. නැති වරද්දකට මේ අමාත්‍යවරයාව පැටලෙව්වා. අවසානයේ රජුරුවෝ නියෝගයක් කරනවා මේ අමාත්‍යවරයාව හිර කරන්න කියලා. නොකරපු වැරද්දක පැටලෙවිලා හිරබත් කන්න සිද්ධ වුණා. බලන්න පින්වතුනි, ගුණ යහපත් විදිහට ජීවිතේ ගත කරන්නට උත්සාහවත් වෙනකොටත් මොකක් හරි අයහපත් මිනිසෙක් ඒක වාවගන්ට බැරුව අපේ ජීවිතේට ගිනි ගෙඩි ගේන්න ඉඩ තියෙනවා. ඒක අතීතෙත් වෙලා තියෙනවානේ. ඉතින් ඒක වර්තමානයේ නොවේද? ඒක තමයි ලෝක ස්වභාවය. සත්පුරුෂයෙක් මේ මනුස්ස වර්ගයාට යහපත පිණිස යම් දෙයක් කරන්න පටන් ගත්තා කියලා හිතමු. ඒකෙත් ඇදේ හොයන අසත්පුරුෂයෝ නැද්ද? එහෙම ඉන්නවා. යම් මිනිසෙක් බොහෝම සීලවන්ත විදිහට ජීවිතය ගත කරන්න මහන්සි ගත්තොත් එහෙම සිල්වතාට වරදිනකම් බලාගෙන ඉන්න දුස්සීලයෝ නැද්ද? ඕන තරම් ඉන්නවා. යම් මිනිසෙක් ජීවිතේ දියුණු කරගෙන අහිංසකව දියුණු වෙලා යන්න මහන්සි ගන්නකොට අපි බලමුකෝ ඔහොම යන කෙනා කොහොමද කරගන්නේ කියන පිරිසක් නැද්ද? මේ සමාජයේ එහෙම එකක්. ඉතින් එහෙම සමාජයක අපි ජීවිතය ගත කරනකොට මේ ජීවිතේ සම්බන්ධයෙන් තේරුම් අරගෙන ඉඳීම නම් අපිට මහෝපකාරයි. දැන් අර අමාත්‍යවරයාට ඒක තිබුණානේ. මේ අමාත්‍යවරයා භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයන් අහලා හිත පහන් කරගෙන හිටියේ. හිරබත් කන්න සිද්ධ වුණා. දැන් හිරේ ඉන්නකොට මෙතුමා කල්පනා කළා. භාග්‍යතුන් වහන්සේ වදාළේ කොයි තරම් සත්‍යයක්ද? මම මීට ටික කලකට පෙර කොසල් රජුගේ සමීපතම අමාත්‍යා. කොසල් රජු ආසම කෙනා. කොසල් රජුරු ඇලුම් කරපු යාළුවෙක් වගේ හිටපු ඇමතියා. දැන් ඒ මහරජාම මට අපහාස කරලා මට නිඳා කරලා මාව දැම්මා මේ හිරකූඩුවට. මම මීට දින කිහිපයකට පෙර අමාත්‍යවරයෙක් විදිහට බොහොම සැප සනීපෙට හිටපු කෙනෙක්. දැන් මට මේ හිරකූඩුව ඇස්සේ ඒ කිසි සැපයක් නැහැ. මම බිරින්දෑවරුත් එක්ක මගේ දරුවෝත් එක්ක බොහොම සන්තෝෂෙන් හිටපු කෙනෙක්. දැන් මාහට ඒ සන්තෝෂේ නැහැ. අනිත්‍යයි මේ ලෝකේ. වෙනස් වෙලා යනවා. අටලෝ දහම මේ ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි මේ අමාත්‍යවරයා දැක්ක. අටලෝ දහම කියලා කිව්වේ මොනවද පින්වතුනි? ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පසංසා සුඛංච දුක්ඛං. මේ මිනිස්යාට මේ ජීවිතය ගත කරනකොට ඇතැන් කලකට ලාභ උපදින්නේය. ඇතැන් කලකට අලාභ උපදින්නේය. ඇතැන් කලකට නින්දාව උපදින්නේය. ඇතැන් කලකට ප්‍රශංසා කරන්නේය. ඇතැන් කලකට තමන්ගේ වටේ තමන්ට ಗುಣ කියා පිරිසක් හැදෙන්නේය. ඇතැන් කලකට කාත් කවුරුවක් නැතිව තනි වෙලා අසරණ වන්නට වන්නේය. ඇතැම් කාලට උපදින්නේ සැපයකි, ඇතැම් කලකට උපදින්නේ දුකකි.
ඔහොම දෝලණය වෙවි නෙවෙද මේ ජීවිතේ යන්න තියෙන්නේ. ඕක තමයි ජීවිත කතාවේ ඇත්ත. මේක නුවණින් දැක්ක රාමාත්‍යවරයා ලාභ සත්කාරයෝ අනිත්‍ය වෙවි යන හැටි. සැප සම්පත් අනිත්‍ය වෙවි යන හැටි. තිබුණු ස්වභාවයන් වෙනස් වෙවි යන හැටි දැක්කා. දැකලා කල්පනා කළා මට මේ සත්‍ය වූ නිර්මල වූ ධර්මයට වඩා එකක් නන්නේ. වෙන පිළිසරණක් නේ. ඇමතියෙක් විදිහට තිබූ වරප්‍රසාද ඉවරයි. රාජුත් එක්ක තිබුණු සුහදකම් ඉවරයි. ඥාතීන් එක්ක තිබුණු සතුට ඉවරයි. ඒවා බොහොම తాවකාලිකයිනේ. හැබැයි සත්‍ය වූ ධර්මයේ සත්‍යතාවයම බැබලෙන්න ගන්නවා. මේ ධර්මයමයි මට පිහිට කියලා මේ අමාත්‍යවරයා ධර්මයේම වැළඳගත්තා. තමන්ට පැටවිච්ච මහා විපත සැපතක් බවටම පෙරලා ගත්තා. අන්න ඒකට කියනවා නුවණ. නුවණතියාට පුළුවන් විපත පවා සැපතක් පැත්තට පෙරලා ගන්න. දැන් මේ ඇමතියා ඒක කරන්නේ. මේ අමාත්‍යවරයා ධර්මයේ කෙරෙහි පහන්සිත් ඇති කරගෙන අර හිර කූඩුවේ ඉඳලා සමත විදර්ශනා භාවනා කරන්න පටන් ගත්තා. එතුමා ඉගෙන ගත්ත ධර්මයේම මෙනෙහි කළා. තෙරුවන් සරණම සිහි කර කර වාසය කළා. නිතර තෙරුවන් ගුණ හිතුවා. මං සරණ ගියපු මගේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්තා. මේ අටලෝ දහම නොයෙක් ආකාරයෙන් ලෝකේ ක්‍රියාත්මක වෙන හැටි බුදුරජාණන් වහන්සේ අපට වදාලා ඒකාන්තයෙන් මගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා සිහි කළා. ඒ මාගේ ධර්ම ස්වාමී වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ මේ වගේ දුක් ගැහැට වලින් පිරිච්ච සංසාරේ නිදහස් වෙන්නනේ. මේ ධර්මය නම් ඒකාන්තයෙන් ස්වාක්කාතයි කියලා සිහි කළා. ධර්මයේ හැසිරෙන මහා සංගරුවන වෑයම් කරන්නේ මේ වගේ අටලෝ දහමට අනුව දෝලණය වෙවි යන අනිත්‍යයෙන් ගුටි කන තමන්ගේ වසඟේ පවත්වන්න බැරි මහා දුක්ගිනි පිරුණු සංසාරයෙන් නිදහස් වෙන්න නේද මේ උත්තම සංගරුවන මහන්සි වෙන්නේ. උන්වහන්සේලා ඒකාන්තයෙන් සුපටිපන්නයි කියලා සංගරුවන සිහි කළා. ධර්ම ප්‍රීතියෙම වාසය කළා. පින්වතුනි සිපිරිගේ ඇතුළේම හිරගෙදර ඇතුළේම එතුමා සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. එතුමාව හිරකූඩුවටයි වැටුනේ. එතුමා මේ සංසාරේ සතර අපායේ යන්ට තියෙන මහා බිහිසුණු ස්වභාවයෙන් නිදහස් වුණා හිරගෙදරදී. අමාත්‍යවරයෙක් විදිහට ඉන්නකොට ඇමතියාට රාජකාරි බහුලයිනේ. විවේකේ නැහැ. ධර්මයේ හිතන්න වෙලාවක් නැහැ. හිරේ ගියාට පස්සේ ඒකට වෙලාව ආවා. හොඳට ධර්මයේ මෙනෙහි කළා. දැන් ওই වගේ පින්වතුන්ලා හිටියා මේ කොරෝනා කාලේ වසංගතයට මැදි වුණාට පස්සේ වැඩ රාජකාරී ඒවා මේවා ඔක්කොම නිවසේ ඉඳලාම කරන්න සිද්ධ වුණානේ. ඇතෙමෙකුට සමහරලාවට ඒ නිවසේ ඉඳලා කරන කාලේ තමන්ගේ දවසේ ලොකු වෙලාවක් ඉතුරු වෙන්නත් හේතුණා. එතකොට ඇතැම් පින්වතුන්ලා දහම් පොත කියව ගන්නට, භාවනා කරන්නට, ධර්මය වැඩිපුර ශ්‍රවණය කරන්නට ඒ කාලේ යොදාගත්තා. ඒ නිසා තමන්ට විපතක් කරදරයක් ආවත් ඒකම සැපතක් පැත්තට පෙරලා ගැනීමේ හැකියාව නුවණ තියෙන මිනිසෙකුට තියෙනවා. දැන් නුවණ නැත්තම් මොකද්ද වෙන්නේ? කොසල් රජුරෝ ගැනත් ගැටෙන්නේ නැද්ද? මේ මහරජා මාත් එක්ක හිනහා වේගෙන හිටියාට මට යටිකූට්ටු වැඩේ කළානේ. ඔන්න හිතනවා. මේ වගේ රජෙක් නම් ආයේ මට ඕනේ මේ පුද්ගලයාට ආයේ මම සේවා කටයුතු කරන්නේ. එහෙම හිතන්නේ නැද්ද? මට අවස්ථාවක් ලැබුණොත් මම මේ රජාට හොඳ පාඩමක් උගන්වනවා. මං අතාරින්නේ මේක. එහෙම හිතන්නේ නැද්ද? නොඒක හිතුවිලි. එක්කෝ මම මේ හිර කූඩුවේ ඉන්නකොට මගේ බිරින්දෑවරු මගේ දරුවෝ ඒගොල්ලන්ට මක්ක වේවිද? ඒවා හිතුවෙත් නැහැ. පුදුම දක්ෂකමක්. ඒ ඔක්කොම ටික අත්හැරලා දාලා තමන්ගේ පාඩුවේ භාවනා කළා. අවසානයේ සෝතාපන්න වුණා. ඉතින් ටික කාලයක් ගත වෙනකොට කොසල් රජුරවන්ට රාජ්‍ය පාලනය කරගෙන යද්දී තේරුණා මෙතන සිද්ධ වුණේ ඊර්ෂ්‍යාවෙන් කරපු මේ රජුරෝ කෙරෙහි හිත අපහැදවීමක් කියලා.
මේ අමාත්‍යවරයා එහෙම වැරදිකාරයෙක් නොවේයි කියලා රජුරවන්ට තේරුණා. තේරිලා ඒ අමාත්‍යවරයා බොහෝම ගෞරවයෙන් වරප්‍රසාදත් සහිතවම නිදහස් කළා. නිදහස් කරපු ගමන් මේ අමාත්‍යවරයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. සුවඳ මල් අරගෙන ශාස්ත්‍රුන් වහන්සේ දකින්න ගියා. ඒ දකින්න ගියාම භාග්‍යතුන් වහන්සේ ඇහුවා, "මේ අමාත්‍ය ඔබට මහා විශාල කරදරයක් සිද්ධ වුණා කියලා අපටත් ආරංචි වුණා. නොකල වැරද්දකට කොසල් රජුරුව ඔබව මේ සිපිරිගේ රැඳෙව්වා කියන ආරංචිය අපටත් ලැබුණා. හැබැයි කාලය ගත වෙනකොට ඔබට නිදහස් වෙන්න ලැබුණා නොවේද කියලා භාග්‍යතුන් වහන්සේ අමාත්‍යවරයාට කතා කළා. එතකොට මේ අමාත්‍යවරයා කියනවා, "ස්වාමීනි, මට එහෙම කරදරයක් විපතක් වුණා නම් තමයි. හැබැයි ස්වාමීනි මට ඒක කරදරයක් කියලා නොවේ දැනුනේ. මං ස්වාමීනි ඒ තුලින්ම අනිත්‍ය මෙනෙහි කරන්න පටන් ගත්තා. විනාශ වෙලා යන ස්වභාවය. විනාශ වෙලා යන ස්වභාවය හොඳට තේරුම් ගන්න මහන්සි ගත්තා මම එතන. අනිත්‍ය ස්වභාවය මතක් වෙනකොට මං හැමතිස්සෙම ස්වාමීනි විදර්ශනා වැඩුවා. තෙරුවන් ගුණම සිහි කළා. ස්වාමීනි මගේ උත්සාහය සාර්ථක වුණානේ. මට සිපිරිගේ ඇතුලේදී ස්වාමීනි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන දහම් ඇස පහළ කරගෙන සෝතාපන්න වෙන්න පුළුවන් වුණා. ස්වාමීනි මට දැන් සතර පාබියක් නෑ. මගේ සීලය දැන් කැඩෙන්නේ නෑ. තෙරුවන් ගැන මගේ පිහිටි හිත තුන් ලෝකේ කිසි කෙනෙකුට හොලවන්න බෑ. මම මේ බුද්ධ ශාසනය පිහිටියා. මම මේ නිවන් මඟට පැමිණුණා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හරි සතුටින් කතා කළා. තමන්ට සිදු වූ විපත සැපතට හරවා ගැනීම ඔහොම ප්‍රවෘත්තීන් කීපයක්ම පින්වතුනේ අපේ බණ පොත්වල අන්තර්ගත වෙනවා. අපේ ලකුණ්ඨක බද්දිය මහතෙරුන් වහන්සේ අනාගාමී ඵලය සාක්ෂාත් කරන්නේ ඔය වගේ සිද්ධියක් මුල් කරගෙනනේ. ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේ කියලා කියන්නේ මිටි සිරුරක් තිබුණු ටිකක් අවලස්සන පහේ කෙනෙක් නේ. පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිද්දී පින්වතුනේ තරුණ ගෑනු ළමයි ටිකක් පාරේ එනවා. මේ තරුණ ගෑනු ළමයින්ට මේ ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේව දකින්න ලැබුණා. දැක්ක ගමන් අර කෙල්ලෝ ටික ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේට ඔච්චම් කර කර hina වුණා. අර බලාපල්ලකෝ කියලා මේ කෙල්ලෝ විහිළු කර කර hina වුණා. hina වෙන සද්දෙට ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේ ඔළුව උස්සලා බැලුවා. බලද්දි පේනවා මේ කාන්තාවන්ගේ දත් විලිස්සාගත්ත කටවල් ටික. ඈලා hina වෙන හැටි පෙවුණා. එතකොටම ලකුණ්ඨක බද්දිය තෙරුන් වහන්සේගේ හිත විදර්ශනාවේ පිහිටියා. හරි පුදුම සාගතයි. උන්වහන්සේ කල්පනා කළා මේ දත්තට ඒ ඇයන්ගේ තියෙන්නේ අස්තිමයි. මේ මගේ සිරුරේ තියෙන්නේ අස්තිමයි. මේ දත්තට කියලා කියන්නේ සුබ වූ දෙයක් නෙමෙයි. මේ දත්තට වල තැවරි තියෙන්නේ ගඳ ගහන කෙල පිළිකුල් සහගත දෙයක්. ඒ අයන්ගේ දත් කියන්නේ පිළිකුල් සහගත දෙයක්. මගේ දත් කියන්නේ පිළිකුල් සහගත දෙයක්. හැමෝගෙම දත් පිළිකුල් සහගතයි. ඒ අයන්ගේ දත් නිට්ටයව නෙමෙයි. මේ මගේ සිරුරේ තියෙන දතුත් නිට්ටයව නෙමෙයි. මේ ඔක්කොම අනිත්‍යයි. මෙහෙම විදර්ශනා කළා. ඒ තුලින්ම පින්වතුනි අනාගාමී ඵලය සාක්ෂාත් කරන්න පුළුවන් වුණා. හරි ලස්සන පරියායක් මේක. හැබැයි මේක කරන්න පුළුවන් නුවණ තියෙන කෙනෙකුට. නුවණ තියෙන කෙනා විපත පවා තමන්ට ලැබෙන විපත කරදරය අලාභය පවා යහපත පැත්තට හරවා ගන්නට සැපත පැත්තට හරවා ගන්නට දක්ෂ වෙනවා නුවණ තියෙනවා නම්. ඉතින් බුදුරජාණන් වහන්සේ හරියට සතුටු වුණා. භාග්‍යතුන් වහන්සේ සාදුකාර දුන්නා. සාදු සාදු පාසකය. ඔබ ඊටාම මනවින් නුවණ මෙහෙवला තිනවා. තමන්ට ඇති වූ කරදර මැඩගෙන යහපත උදා කරගන්නට ඔබ දක්ෂ වුණා. උපාසකය ඔබ වගේමයි. ඉස්සර කාලේ වාසය කළ නුවණැත්තොත්
ඕන් ওই විදිහටමයි කටයුතු කළේ කියලා බුදුරජාන් වහන්සේ පෙර විස්තරයක් සිහිපත් කළා. එතකොට මේ අමාත්‍යතුමා මේ උපාසකතුමා බුදුරජාන් වහන්සේගෙන් ඉල්ලා හිටියා අනේ ස්වාමීනි ඉස්සර කාලේ නුවණැත්තෝ විපත මැඩගෙන සැපත උදා කරගත් ආකාරය ගැන මාත් අහන්න සතුටුයි. මට ඒ කියා දෙනසේක්වා. ඔන්න ඔය වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ලස්සන ජාතක කතාව මේ ජාතක කතාවේ නම ගත ජාතකය. විපත සැපතට හරවාගත් ගත නම් වූ රජුගේ කතාව. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය කළා. ওই කාලේ මහා බෝධිසත්වයෝ මේ බරණැස්පුරේ බරණැස් රජුරුවන්ගේ පුත්‍රස්ථානයේ උපන්නා. බරණැස් රජුගේ පුතු. පිය රජුරුවන්ගේ ඇවෑමෙන් ගත නමින් බරණැස රජු බවට පත් වුණා. ওই රජුරුව ළඟේ සේවය කළා එක ඇමතියෙක්. ওই ඇමතියා සල්ලාලෙක්. මේ ඇමතියා රජුරුවන්ගේ අන්තපුරේ එක බිසවක් ආද කරගෙන ඒ බිසවව දූෂණය කරන්න පටන් ගත්තා. වාර කිහිපයක්ම මේක සිද්ධ වුණා. අවසානයේ රජුරුවන්ගේ අතටම අහුණා. එතකොට රජුරුව මේ බොහොම බරපතල දඬුවමක් නොදී මේ රජුරුව බොහොම දැහැමි කෙනෙක්. ගත රජුරුව බරපතල දඬුවමක් ජීවිත හානියක් නොකර රාජ්‍යයෙන් පිටුවහල් කළා. රාජ්‍යයෙන් පිටුවහල් කරනකොට මේ පුද්ගලයා වෛර බැඳගෙන තමයි ගියේ. ගිහිල්ලා ඒ කාලේ වෙනකොට සැවැත් නුවර රජකම් කරලා තියෙන්නේ දංක කියලා රජෙක්. මේ කාලේ වෙනකොට පින්වතුනි සැවැත් නුවර සාමාන්‍යයෙන් රාජ්‍ය බලය ශක්තිමත්. දංක රජුරෝ කියලා කියන්නේ දරුණු රජෙක්. මේ දංක රජා ළඟට අර අමාත්‍යා හීන් සීරුවේ කිට්ටු වුණා. කිට්ටු වෙලා දංක රජාත් එක්ක හොඳටම හිතවත් වුණා. හිතවත් වෙලා දංක රජුරුවන්ගේ හිතට විස දැම්මා. බරණැස දැන් ඉන්න ගත රජුරුවන්ව ඔබතුමාගේ බලයෙන් බොහොම ඉක්මනට පරද්දන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ. අපි යුද්ධයක් කරමුද කියලා අදහසක් දැම්මා. කොහොම හරි දංක රජුරුව වචනෙට කැමති වුණා. සේනා පිරිවරාගෙන ගිහිල්ලා බරණැස් රාජ්‍ය වට කළා. රජුත් එක්ක යුද වෙදිලා අල්ලගත්තා. අල්ලාගෙන මේ ගත රජුරුවන්ව බන්ධනාගාර ගත කළා. බන්ධනාගාරයේ වාසය කරනකොට මේ ගත රජුරුව සාමාන්‍යයෙන් කොහොමත් ධ්‍යාන භාවනා කරපු කෙනෙක්. ගත රජුරුව කල්පනා කළා මේ ලෝක ස්වභාවයේ හැටි. මේ ලෝකේ යම් දෙයක් තිබුණාද ඒ හැමදේම අනිත්‍ය වෙලා අතීතයට යනවා. අනාගතය ගැන කාටවත් කල්ැතුව කියන්න පුළුවන් කමක් නැහැ. අනාගතය ගැන ඒ නිසා පැතුමක් හිතුවාට පළක් නැහැ. මම දැන් මීට මොහොතකට පෙර රජෙක්. දැන් මං හිරකූඩුවක ඉන්න හිරකාරයෙක්. මේක තමයි ජීවිතේ ස්වභාවය. ඒ නිසා මීට වඩා අතිශයින්ම සැප කම් සැපයක ඇලී වාසය කරනවට වඩා අතිශයින්ම සැප මම පුරුදු කරපු ධ්‍යාන භාවනාවේ ඇලී වාසය කිරීමයි. ඒ හින්දා මං හොඳට ධ්‍යානයට සමවදින්න ඕන කියලා හිතලා හිරකූඩුව ඇතුලේ මේ රජුරුව ධ්‍යානයට සමවැදුණා. මේ රජුරුවන්ගේ රාජ්‍ය හිටපු අනිත් අමාත්‍යවරු අනිත් සේවක ජනයා බොහොම දුකටපත් වෙලා ඒ ඇයෝ විලාප තිනවා අයියෝ අපිට වෙච්ච දෙයක් අපට උන නැස්පැත්තියක් කියලා. රජුරුවන්ට කිසි ගාණක් නැහැ. රජුරුව හොඳට භාවනා කරලා ධ්‍යාන සුව උපදවා ගන්නකොට ඒ දැහැන් සුවයෙන් ඒ දැහැන් ප්‍රීතියෙන් පළඟ බැඳගෙන අහසට එසුණා. දැන් හිරකූඩුව ඇතුලේ පළඟ බැඳගෙන රජුරුව අහසේ ඉන්නවා. හොඳටම හිත එකඟ වෙලා. එහෙම අහසේ ඉන්න පණිවිඩේ අරගෙන සේවකේ දුවගෙන ගියා දංක රජුරුව ළඟට. ඒ දුවගෙන යනකොට පින්වතුනි දංක රජුරුව මුළු ඇඟම දැවිල්ලකටපත් වෙලා කෑ ගහනවා. මුළු ශරීරෙම එකම විදිහට දැවිල්ලකටපත් වෙලා ශරීරේ ගිනි ගන්නවා වගේ වාව ගන්න බැරුව හිටියා. ඉතින් එක එක මේ වෛද්‍යවරු ගෙන්නලා අමාත්‍යවරු පැමිණිලා පුරෝහිතවරු පැමිණිලා මේ රජුරවන්ට මොකද වුනේ කියලා බලනවා. ওই වෙලාවේ අර සේවකයා දුවගෙන ආවා. ඇවිදින්න කිව්වා රජතුමනි
අර අපි හිර කරපු ගත රජුරුවෝ ආන්න පළඟක් බැඳගෙන එතුමා අහසේ ඉහළට එසවී සිටිනවා. හරිම අසිරිමත්, හරිම පුදුම සහගතයි. මෙච්චර කරදරයක් විපතක් වෙලා එතුමාගේ මූණේ කිසිම දුර්වර්ණ බවක් නැහැ. බැබලෙනවා. දකින්නත් ආසයි. මුනිවරයෙක් වගේ පුදුම ලස්සන. එතකොටම පුරෝහිතවරු කිව්වා හිමනම් රජතුමනි මේකේ වෙන්න පුළුවන් මෙහෙම එකක්. ඔච්චර දැහැමි ගත රජුරුවන්ව අපි අර දුෂ්ට අමාත්‍යගේ වචනේ පිළි අරගෙනනේ මේ විදිහට රාජ්‍ය පැහැරගෙන ආක්‍රමණය කළේ. මේ දැහැමි රජුරුවන්ට කරදර පීඩා අරගෙන ආපු එකද දන්නේ නැහැ ඔබතුමාට මේ විදිහට මේ කර කැවෙන්නේ කියලා. ඔන්න ඒ කාලේ එහෙම පුරෝහිතවරු දංක රජුරුවන්ට මේක කනේ තිබ්බා. දංක රජුරුව කල්පනා කළා එකත් එකටම මේක තමයි. එකත් එකටම මේක තමයි සිද්ධ වෙන්න ඇත්තේ. අපි සැනකින් යමු, ඉක්මනින් යමු ගත රජුරුව ළඟට කියලා. දැවෙන කයත් ඇතුව දංක රජුරුව බෝධිසත්ව ගත රජු ළඟට යනවා. එතකොට ගත රජුරුව අහසේ පළඟක් බැඳගෙන ගිහින් කතා කළා. මෙහෙමයි කිව්වේ. අනිත් සියලු අය ශෝක කරනවා, හඬා වැටෙනවා. කඳුළු පිරී ගිය මුහුණින් බලා සිටිනවා. එනමුත් ගත රජුරුවෙනි තොප විතරක් ඇයි පියකරු මුහුණින් බැබලී ශෝක නැතිව සිටින්නේ? ඔබේ රටේ අනික් සියලු සේවක ජනයා ඔබේ රාජකීය පිරිස අයියෝ අපට වෙච්චි නස්පැත්තියක් අපට ඇයි මෙහෙම වින්නැහියක් උනේ කියලා තමන්ගේ විපත ඉස්සරහා කඩා වැටිලා ඉන්නවා. ඔබ තමයි මේ පිරිසේ රජුරුවෝ. රජුවන ඔබ මේ වෙලාවේ මෙහෙම බැබලෙන මුහුණින් ඉන්නේ කොහොමද? පරාජයකට පත් වෙලත් බබලන්නේ කොහොමද? හිරබත් කමින් බබලන්නේ කොහොමද? මොකද්ද මේකේ රහස? එහෙම යවුවා. එතකොට බෝධිසත්වයෝ දංක රජුට තමා ශෝකයෙන් තොරව වාසය කරන ආකාරي මෙන්න මෙහෙම පැහැදිලි කළා. දංක රජුනි ඒකට හේතුවක් තියෙනවා. අතීතයට ගිය දේ මං අරගෙන එන්නේ. අනාගතේ නොපැමිණි සැප පතා ඉන්නේ නැහැ. එනිසා එය සිතමින් මං ශෝක කරන්නේ. ශෝකය උපදවා ගන්නට කරුණ සොයන්නේ. හරිම ලස්සනයි. මේ ශෝකයක් නැති හිතින් ඉන්නේ කොහොමද? ශෝකය උපදින්න හේතු වෙන කරුණු හොයන්නේ නැති නිසා. පිංගුතුනේ ශෝකය උපදින හැම වෙලාවකම බලන්න. ශෝකය උපදින්න හේතු වෙන කාරණේ අපි හිතින් හොයාගෙන යනවා. අපේ ප්‍රිය කවුරු හරි වෙන් වෙලා ගියොත් එහෙම අපි ඒ ප්‍රිය කෙනා අපිත් එක්ක ඉන්නකොට සතුටු වෙච්ච හැටි, අපට කන්න හදලා දීපු හැටි, අපට කියපු කතා අපි හිතනවා. ඒවා හිතන්න මේ උත්සාහවත් වෙනකොට, ඒවා හිතමින් වාසය කරනකොට අපේ හදවත සෝකින් පිච්චෙන්න ගන්න නැද්ද? පිච්චෙනවා. නමුත් යම් කෙනෙක් කල්පනා කළොත් මේක ලෝකේ ස්වභාවය. උපන් හැමෝම මැරෙනවා. මගේ ප්‍රිය ඥාතියට පවා උනේ ඒකයි. මේ වෙලාවේ මං ඇඬුවා කියලා ප්‍රිය ඥාතියට හෝ මට යහපතක් වෙන්නේ. මේ වෙලාවේ මං වැළපුණා කියලා මගේ ඥාතියටවත් මටවත් යහපතක් වෙන්නේ. ඒ නිසා ශෝක කිරීමෙන් පළක් නෑ. එයා එහෙම හිතුවොත් ශෝකේ බැසගන්නේ. බලන්න මේකේ ලස්සන. කොච්චර පරිණතයිද මේ දහම. කොච්චර නවීනයිද මේ දහම. මේ හිතක් හසුරුවන හැටි මේ ලෝකේ මෙච්චර ලස්සනට වෙන කිසිම තැනක කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ තුලයි. භාග්‍යතුන් වහන්සේ වදාලා බෝධිසත්වෝ එදා කියලා තියෙනවා ශෝකේ උපදවා ගන්නට කරුණු හොයන්නේ නැති හින්දා තමයි මම මේ සතුටින් ඉන්නේ. ඒ ශෝකය උපදවා ගන්නට කරුණු හොයන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? අතීතයට ගියපු දේවල් මං අරගෙන එන්නේ. අතීතේ මං රජෙක් නොවේද? මට මේ බරණැස කියන විජිතේ තිබුණා නොවේද? මගේ අමාත්‍ය මණ්ඩලයේ මෙච්චර හිටියා නොවේද? මා උදෙසා අන්තපුර ස්ත්‍රී මෙච්චරක් හිටියා නොවේද? මාගේ සැප සම්පත් මෙහෙම නොවේද? මං සුව පහසු යහනක සැතපුණා නොවේද කියලා මේ අතීත කතන්දරය අත්හැරිය කියනවා.
අතීතය ගැන හිතන්න පටන් ගත්තාම ශෝකේ බැස ගන්නවා. දැන් බලන්න මිනිසුන්ට විපත් කරදර වුණාට පස්සේ මිනිස්සු ඒවා කිය නේද අඬන්නේ. අනේ අපි මෙහෙම හිටියේ අපට මෙහෙම වුණා. එහෙම කියන්නේ නැද්ද? අතීතේ මුල් කරගෙන ශෝකේ ඇදගන්නේ. ඊළඟට කියනවා අනාගතේ නොපැමිණි සැප පතා ඉන්නේ නෑ. අනාගතේ මට මෙහෙම වෙනවා නම් හොඳයි කියලා මම පතන්න ගත්තේ නෑ. දංක රජුරුව මාව නිදහස් කරනවා නම් නිදහස් කොට මාව යලි රාජ්‍යයේ පිහිටවනවා නම් ඔව්වා හිතන්න ගියේ නෑ. මිනිසුන්ගේ හිතවල ශෝකේ බැහැගන්න ඊළඟ හේතුව ඕක. අනාගතය ගැන හිතනවා. අනේ අපිට මෙහෙම කවුරු හරි උදව් කරනවා නම් අපට පිහිටක් වෙනවා නම් එහෙම හිතන්න ගන්නවා. එතකොට ශෝකේ වැහැ ගන්නවා. ඒ නිසා ඒ සිතමින් මං ශෝක කරන්නේ. එහෙම ශෝකයක් නැති නිසා මං හරි සතුටින් ඉන්නවා කියනවා. ශෝක කරන්න හේතු වෙන කරුණු හොයන්නේ නැති නිසා. ශෝක කරන කෙනා එයින් කෘෂ වී යනවා. ඇඟේ පැහැය නැති වී මෙලවිලාම යනවා. කන්ට බොන්ට උවමනාව නැති වී යනවා. ශෝක හුලින් ලද පහරින් දුකින් පෙළෙනවා. දුක් විඳිනා ඔහු දැක සතුරෝ හිනහෙනවා. ශෝක වෙන්න ගියොත් ඕන් ඔච්චරයි කියනවා වෙන්නේ. මොනවද වෙන්නේ ශෝක වෙන කෙනාට බලන්න මෙහෙම වෙන්නේ නැද්ද කියලා. ශෝක වුණොත් වෙන්නේ ඇඟ කෙට්ටු වෙනවා ඇදිලා යනවා. ඇඟේ පැහැපත් බවක් තිබුණා නම් ප්‍රියමනාප බවක් තිබුණා නම් ඒක නැතුව නිකන් මැලවිලා යනවා. ආහාරයක් පානයක් කන්ට බොන්ට තියෙන කැමැත්ත නැතුව යනවා. කන් නැතුව මිනිස්සු අඬන්නේ. කන්නේ බොන්නේ නැතුව මිනිස්සු අඬලා කලන්තේ දාලා වැටෙන්නේ නැද්ද? ශෝක හොලින් පහර කාපුවම හැටි. ශෝක හොලින් ලද පහරින් දුකින් පෙළෙනකොට දුක් විඳිනා ඔහු දැක හතුරෝ අප්පුඩි ගහනවා කියනවා. යසයි කියලා. හතුරන්ට සතුට ගේනවා ශෝක කරන කෙනා. මාහට ගමේ වුණත් වනේ වුණත් ඉන්ට වුණෝතින් බෑවුමක වුණත් කඳු මුදුනෙත් ඉන්ට වුණෝතින් ශෝකය ඇති කරන දෙයක් මට දැනෙන්නේ නෑ. කැරකෙන අටලෝ දම මං දැනගෙන ඉන්නේ. දැහැන් උපදවාගෙන සිත රැකගෙන ඉන්නේ. මට කොහේ ඉන්ට වුණත් ශෝක වෙන්න කරුණක් මට නෑ කියනවා. මොකද අටලෝ දහම ගැන තියෙන දැක්ම. අටලෝ දහම ගැන තියෙන දැක්ම කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? අනිත්‍ය. අටලෝ දහම ගැන තියෙන දැක්ම කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අනිත්‍ය. ලාභ උපන්නත් අනිත්‍යයි කියලා දන්නවනම් අලාභ උපන්නත් අනිත්‍යයි කියලා දන්නවනම් ප්‍රශංසා කරනකොට මේකත් වෙනස් වෙනවා අනිත්‍යයි කියලා දන්නවනම් නින්දා කරනකොට ඔය නින්දාත් හැමදාම තියෙන්නේ අනිත්‍යයි කියලා දන්නවනම් තමන්ගේ වටේ පිරිස ඉන්නවනේ අනේ ඔබ වගේ කෙනෙක් ඔබව දැක්කත් අපිට ඇති ඔබ මහා පින්වන්තයෙක් කියලා ಗುಣ කියමු. එහෙම ඇයෝ ಗುಣ කියන කාලෙත් මේකත් වෙනස් වෙලා යන එක අනිත්‍යයි කියලා දන්නවනම් ඊළඟට ඒ ಗುಣ කියාපු කටවල් වලින්ම ගරහන්නේ නැද්ද? ಗುಣ කියපු කටවල් වලින්මනේ නින්දා කරන්නේ. ಗುಣ කියාපු කටවල් වලින්මනේ අපහාස කරන්නේ. හොඳට මේ ලෝකේ දිහා බලන්න. මේ ලෝකේ දිහා බලනකොට මේ කියන කාරණේ පිංගුතුනේ හොඳට පසක් වෙනවා. මේක ඇත්ත නේද කියලා. මේ ප්‍රශංසා ලබා ඉන්න මිනිස්සු ප්‍රශංසා කරලා ජය කොඩි උස්සන මිනිස්සුන්ට මේ මිනිස්සුම ගරහනවා. ප්‍රශංසා කර කර ජය කොඩි උස්සපු මිනිස්සුම මෙන්න ඒ මිනිසයාටම ගරහනවා පේනවා. මේක නේද ලෝකේ හැටි. මේ ලෝකේ පුරුකක් නේ අපිත්. ආන්න ඒක හොඳට කල්පනා කරන්න ඕන එකක්. ජීවිතේ තමන්ට අයස එනකොට පිරිස අපහාස කරන්න ගත්තොත්, පිරිස ගරහන්න ගත්තොත්, පිරිස නිකන් අපිව කොන් කරන්න ගත්තොත් අපි මොකද්ද කළ යුත්තේ? මේක අනිත්‍යයි. මේක වෙනස් වෙලා යනවා. හැමදාම ඔහොම තියෙන්නේ. ආන් එතෙන් එන්න ඕන. අනිත්‍ය ස්වභාවය. සැප උපදිනකොට සැපේ ගැන වෙනස් වී යනවා කියලා දැකිය හැකි නම් දුක උපදිනකොට දුක ගැනත් වෙනස් වී යනවා කියලා දැකිය හැකි නම් අන්න ඒ කෙනා
අටලෝ දහම ගැන දන්නේය. මිනිස්සෙකුට තියෙනවා නම් අටලෝ දහම ගැන මෙහෙම දැනුමක්, මෙහෙම තේරුමක්, මෙහෙම වැටහීමක් ගොඩාක් ප්‍රශ්න උහුලන්න පුළුවන්. දැන් බලන්න මිනිස්සු ප්‍රශ්නයක් ආවට පස්සේ වහ කනවා. එල්ලෙනවා. කෝච්චියට බෙල්ල තියනවා. ගඟේ මූදේ පයින්නවා. ඇයි මේ? ප්‍රශ්න සදාකාලිකයි කියලා හිතන්නේ. ප්‍රශ්න වෙනස් වෙනවා කියලා තේරෙන්නේ. තමන්ගේ ජීවිතයට කරදරයක් ආපු ගමන් තීරණය කරනවා. මේකට මට කරන්න වෙන්නේ මේ ලෝකේ අත්හැරලා යන එක. මං එල්ලෙනවා. එක්කෝ මං වහ කනවා. බොළඳ කල්පනා. ඒකයි මම ඔබට කිව්වේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තරම් නවීන වූ පරිණත වූ දෙයක් මේ ලෝකේ තවත් ඇත්තේ නෑ. බලන්න නවීනයි දියුණුවයි කියන ලෝකේ මේ වගේ බොළඳ වැඩ අපට පේන්නේ නැද්ද? මේ බොළඳකම් අතරේ අපට සම්බුදු රජාණන් වහන්සේගේ බණ අහන්න ලැබුණා සතුටු වෙන්න. හදවතින්ම සතුටු වෙන්න. මේ ලෝකේ අහන්න ලැබෙන කිසි තේරුමකට නැති දේවල් අතරේ අනේ මම බුදුබණ අහන්න වාසනාවන්ත වුණානේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ පින මට ලැබුණානේ කියලා සතුටු වෙන්න ඕන. ලෝකේ තියෙන සියලු කාම රසයන් ලැබුණත් ධ්‍යාන සැපයේ රසයට ලං කරන්න බෑ. දැහැන් සැපේ විඳ කෙනාට කම් සැපේ වැඩක් නෑ. මුළු පොළොවේ සැප දුන්නත් ඔහුට වැඩක් නෑ. ඔන්න ඔහොමයි එදා ගත කියන රජුරෝ කිව්වේ. ඒ ගත රජුරෝ මේ ලාමක වූ කාම සැපේ ඉක්මවා ගියපු ලෞතුරු සැපයක් උපදවාගෙන ධ්‍යාන සැපය. ඒ ධ්‍යාන සැපේ තියෙන කෙනාට බලන්න මේ සැපේ ස්වභාවය. ධ්‍යාන සැපේට ලං කරන්න බෑ කියනවා ලෝකේ තියෙන සියලු කාම රසයන් දුන්නත්. ධ්‍යාන සැපේම අග්‍රයි. යම් මේ කාම සැපයක් ඇද්ද ඒ කාම සැපය ධ්‍යාන සැපයෙන් 16 පංගුවක්වත් වටින්නේ නැහැ කියලානේ බුදුරජාණන් වහන්සේ වදාළේ. දැන් මේ කියන්නේ ඒ කාලේ උපදවගත්ත සාමාන්‍ය ධ්‍යානයක් නේ, පෙරහි යන ධ්‍යානයක් ගැන මේ කියන්නේ. එහෙව් එකේ පිංගුතුනේ සම්බුද්ධ ශාසනයක් ඇතුලේ සම්මා දිට්ඨිය තුල පිහිටා ධ්‍යාන උපදවන්න පුළුවන් වුණොත් ඒකේ සැපය. ඉතින් එහෙමයි මේ සම්බුද්ධ සසුන ගැන අපි හිත පහන් කරගත යුත්තේ. දැහැන් සැපේ විඳ කෙනාට කම් සැපේ වැඩක් නැහැ. ඒ නිසා මම මේ කම් සැපයක් ගැන හිතලා හූලන්නේ නැහැ කියනවා. ඉතින් මෙහෙම මේ කාරණේ අහගෙන ඉන්නකොට අර ධංක කියන රජුරවන්ට තමන් කරගත්තේ මහා බරපතල වැරැද්දක්. තමන්ගේ උනේ මහා අතපසු වීමක් කියලා තේරුණා. මෙච්චර දැහැමින් රජකම කරගෙන ගියපු කෙනෙක්ව නේද මේ වැටලීමකින් මේ විදිහට අල්ලලා හිර කළේ කියලා දංක රජුරෝ බොහොම දුකටපත් වෙලා සමාව ඉල්ලලා ගත රජුරවන්ට රාජ්‍ය පැවරුවා. පවරලා දංක රජුරෝ පිටත් වෙලා ගියා. ඉතින් ඒ ගත රජුරෝ අවසාන කාලේ වෙනකොට අමාත්‍යවරුන්ට රාජ්‍ය පවරලා හිමාල වනයේට ගිහිල්ලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා තමන්ගේ ධ්‍යාන අභිඥා තව තවත් දියුණු කරගෙන නොපිරිහිණු ධ්‍යාන වලින් මිය පරලෝ ගිහිල්ලා බබලව උපන්නා කියලා තමයි බුදුරජාණන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි ඒ කාලේ දංක රජු වෙලා හිටියේ අපගේ මේ ආනන්දයන්. ගත රජුරුව බවට පත්ව සිටියේ මමයි කියලා බුදුරජාණන් වහන්සේ ජාතක කතාව අවසන් කළා. මේ ජාතක දේශනාව අවසන් වෙනකොට එහි සිටපු බොහෝ දිනෙකට තමන්ගේ ජීවිතයට යහපත හදාගන්න පුළුවන් වුණා. කොහොමද? මොන විපත කරදරේ පැමිණියත් විපත සැපතට හරවාගෙන ජීවත් වෙන පිළිවෙලක් ගැන හැමෝටම අදහසක් පිහිටියා. මං හිතන්නේ සදහවත් පින්වතුන්ලාටත් ඒ බඳු අදහසක් පිහිටන්ට ඇති. අපේ ජීවිතයට විපත් කරදර එනකොට ඒ විපත් කරදර සදාකාලික නෑ කියලා තේරුම් අරගෙන අපට පුළුවන් නම් විපත කරදරේ නැති වී යනකම් අපේ සැනසෙල්ල රැකගෙන ඉන්න. ඒකට උත්සාහවත් වෙන්න. අපි ඉන්නේ පින්වතුනේ පුංචි කාලේනේ. මේ පොඩි කාල වකවානු ඇතුලේ අටලෝ දහමේ බැට කෑමට අපිට ලක් වෙන්න සිද්ධ වෙනවා. අටලෝ දහම ඉස්සරහා කඩා වැටුණා කියලා අටලෝ දහම නවතින්නේ. අටලෝ දහම කරකැවි යනවා.
අටලෝ දහම කරකැවෙනකොට අපට නොසැලී ඉන්න පුළුවන් ධර්මය මෙනෙහි කරොත්. ධර්මය මෙනෙහි කරන්න බැරි කෙනා අටලෝ දහම කැරකෙනකොට අටලෝ දහමට අනුව කැරකී යනවා. ඉතින් ඒ නිසා හැම දෙනාට මේ ශ්‍රවණය කරපු සොඳුරු ධර්මය ජීවිත කාලය පුරාවටම සැප සැනසෙල්ල හදවතේ තියාගන්න උපකාර වෙයි. විපත් කරදර එද්දීත් කෙනෙක් සැපයට පෙරලා ගන්නවා නම් ජීවිතයට විපත එනකොටත් ජීවිතයට කරදර එනකොටත් කෙනෙක් දක්ෂ වෙනවා නම් ඒ විපත කරදරේ සැපයට පෙරලා ගන්නට සැපේම තියෙන වෙලාවේ ඔහුගේ සැපය ගැන කවර කතාද? ඒ නිසා මේ ක්‍රමේ අපි හොඳට හිතට ගත්තොත් මේ ජීවිත කාලෙම සැප සැනසෙල්ලේ ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. අප හැම දිනාට තිලෝගුරු අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ සැපවත් වූ ජීවිත ඇති කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ පහන් සිතින් අනුමෝදන් වෙත්වා. අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය සැපේනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාහට දෙවියෝ සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ සුපින්වතුන්ලාගේ නමින් මේ පරිලෝ යන්ට යෙදුනා වූ ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් කරමු. නෙළුම් දෙනිය කොණ්ඩගල පදිංචිව සිටි 2021 අගෝස්තු මාසේ 27 වන දින රෝගාතුරව සිට මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් ජයන්ත සෙනවිරත්න මහත්මයාටත් ඔහුගේ නමින් මිය ගියා වූ දෙමාපියන් වන මද්දුම බණ්ඩාර සෙනවිරත්න පියාණන්ටත් සෝමා සෙනවිරත්න මෑණියන්ටත් සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. 2016 අප්‍රේල් මාසේ 25 වන දින හදිසි අනතුරක් හේතුවෙන් මිය පරලෝ යන්ට යෙදුණු ඉමේසි පෙරේරා සහ ෂැරෝන් ෂූලින් යන දියණිවරුන්ට පින් අනුමෝදන් වෙත්වා. 2018 මැයි මාසේ 12 වන දින රෝගාතුරව සිට මිය පරලෝ ගිය සුරාජ් පෙරේරා මහත්මයාට පින් අනුමෝදන් වෙත්වා. මෙත්මනී සෙනවිරත්න මෑණියන්ගේ නමින් මිය ගිය පින්වත් ඔබියස් මහවෙදගේ පියාණන්ටත් පොඩි නෝනා මහවෙදගේ මෑණියන්ටත් නමින් මිය ගියා වූ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති හිතයිසින් සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝ යන්ට යෙදුණු HRD සිරිවර්ධන BK MP නෝනා සහ ජානක සිරිවර්ධන ඇතුළු පවුලේ මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට ඉක්මන් භවයකදීම මේ දුක්ඛිත වූ සංසාර ගමනින් නිදහස් වෙන්න මේ ධර්ම දාණය ඒකාන්තයෙන් හේතු වෙත්වා කියන අදහසින් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින පින්වත් මෙත්මනී සෙනවිරත්න මෑණියන්ටත් රම්‍යා ජයතුංග ලොකු අම්මාටත් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සියලු යහපත සැලසේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් පතනවා. අද ධර්ම දානය සිදු කළේ පින්වත් ටීනා සිරිවර්ධන සහ වෛද්‍ය ප්‍රියන්ත සිරිවර්ධන ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත්, ටානියා පෙරේරා ඇතුළු පවුලේ සියලු දෙනාත්, චානක සෙනවිරත්න සහ කුමුදු සෙනවිරත්න ඇතුළු ඒ පවුලේ සියලු දෙනාත් ඒක රාශි වෙලා ඒ සුපින්වත් හැම දිනාහට සියලු පුණ්‍ය ධර්මියෝ අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල ඒ රැකී රක්ෂා ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට දියුණු කරගන්නට ලැබේවා. කරදර බාධා දුරු වේවා.
දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඉතා සුවසේ සාර්ථකව සිදු කර ගන්නට සියලු අවකාශයෝ සැලසෙත්වා. පින්වතුන් හැම දිනාට කිසි කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතයට තවදුරටත් සුවසේ පින් කර ගන්නට ලැබේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ නිරතුරුව ඇසුරු කරන්නට ලැබේවා. ධර්ම දානයේ සිදු කළා වූ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ සුපින්වත් හැම දෙනාට මේ ගෞතම බුදු සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.